හරි පුතේ මාතෘකාව ලියා ගන්න ත්‍රිකෝණ දෙක ත්‍රිකෝණ දෙක අනුමාතෘකාව සම ද්විමාද ත්‍රිකෝණ සම ද්විපාද ත්‍රිකෝණ ලියන්න ත්‍රිකෝණයේ එක් එක් පාදයට ත්‍රිකෝණයේ එක් එක් පාදයට ඉදිරියෙන් පිහිටන කෝණය ත්‍රිකෝණයේ එක් එක් පාදයට ඉදිරියෙන් පිහිටන කෝණය එම පාදයට වෙනත් පෑනකින් ලියාගත්තොත් හොඳයි සම්මුඛ කෝණය යයි කියනු ලැබේ සම්මුඛ කෝණය යයි කියනු ලැබේ සම්මුඛ කෝණය යයි කියනු ලැබේ ඇඳගන්න මේ රූප සටහන ඇඳගන්න රූප සටහන ලියන්න AB පාදයට සම්මුඛ කෝණය AB පාදයට සම්මුඛ කෝණය AB පාදයට සම්මුඛ කෝණය ACB AC පාදයට සම්මුඛ කෝණය ABC මාතෘකාව මොකක්ද කිව්වේ අපෝසල චුට්ටක් කියන්නකෝ AC පාදයට සම්මුඛ කෝණය ABC BC පාදයට සම්මුඛ කෝණය BC පාදයට සම්මුඛ කෝණය BAC ඒ රූප සටහන ඇඳගෙන මේ ටික ලකුණු කර ගන්න. ලියන්න යටින් ප්‍රමේය චුට්ටක් ඉන්නකෝ ආපදේ සිග්නල් නැහැ
ලියන්න ප්‍රමේය ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන ඒ පාදවලට සම්මුඛ කෝණ සමාන වේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා කියනවා පුතේ. ලියන්න මෙම ප්‍රමේය විධිමත් සාධනය මේක විභාගයට සාධනය දැන සිටිය යුතු ප්‍රමේයක්. ප්‍රමේය 42ක් තියෙනවා. 42න් ප්‍රමේය 10ක් විභාගයට සාධනය දැන සිටිය යුතුයි. ඉතින් මේ සාධනය දැන සිටිය යුතු 10න් එකක්. ඔයඩිසරි මම ඔයාලට කියලා දුන්නා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. ඒකත් සාධනය දැන සිටිය යුතුයි. මම ඔයාලා විභාගයට යන්න ඉස්සරින් ඉගෙන සාධනය දැන සිටිය යුතු ප්‍රමේය 10 සාධනය කරන්න උගන්වනවා. ඊට අමතරව ඕකෙන් 5ක් විතරම අහන්නේ. ඒ තරම් සරලයි. එතකොට තව 5ක් විතර තියෙන ඒ පහෙනොත් දෙකක් තමයි අහන්නේ. යහන දෙක මං ගෙස්ට් කරලා කියනවා. හරි විධිමත් සාධනෙ ඇඳ ගන්න පුතේ මේ රූප සටහන A B C AB AC ට සමානයි. හරි මාත් එක්කම කරමු. හරිද? දැන් බලා ගන්න. හරිද? මෙන්න ABC කියලා රූප සටහනක් ඇඳ AB AC ට සමානයි කියලා ගත්තා. ලියන්න මුලින්ම දත්තය ලියන්න පුතේ AB සමානයි AC වේ. ඕක තමයි අපිට ගානේ දෙන්නේ. ABC ත්‍රිකෝණයේ AB සමානයි AC වේ. ABC ත්‍රිකෝණයේ AB සමානයි AC වේ. ඊළඟට ලියන්න සාධනය කළ යුක්ත ABC කෝණය සමානයි ACB කෝණය. ABC කෝණය සමානයි ACB කෝණය. බව සාධනය කරන්න ඕනේ මේක බව. ඊළඟට ලියන්න පුතේ නිර්මාණය සර් බෝඩ් එක පැහැදිලි මදි. මං කියන එක ඇහෙනව නේද? මං කියන එක ඇහෙනවනේ? ඔව්. හරි. ලියන්න නිර්මාණය BC පාදය
D හිදී හමුවනසේ BC පාදය D හිදී හමුවනසේ BAC කෝණයෙහි BAC කෝණයෙහි අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය වන BAC හි අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය වන AD ඇඳීම මේ නිර්මාණයක් කරගන්නවා. මේ කෝණයයි සමානයි කියලා එනවා. අවසාන කෑල්ල මොකද්ද? BC පාදයේ D හිදී හමුවනසේ BAC කෝණයෙහි අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය වන AD ඇඳීම අභ්‍යන්තර කෝණ සමච්ඡේදකය වන AD ඇඳීම ඒක තමයි නිර්මාණය. දැන් යනවා සාධනය ඔම් බලා ගන්න පුතේ. දැන් අපිට ඕනේ අතර මේ කියන දේ අහගන්න. ABD හරි ABC කෝණය ABD කෝණය ACD කෝණයට සමානයි කියලා ඔප්පු කරන්න. එතකොට තමයි අපිට සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා ඔප්පු වෙන්නේ. එහෙනම් ඕම් මම අපිට මේ කෝණ දෙක සමානයි කියන්න තියෙන හොඳම සාධකය මෙතන තියෙන මේ කෝණ දෙකක් තියෙනවා. එහෙනම් මම ලියනවා ABD ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය සලකමු. ABD ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය සලකමු. දැන් මට ලියන්න පුළුවන් පුතේ මේ ත්‍රිකෝණ දෙක මම අංග සම කරන්න යන්නේ. දෙවි අංග සම කරන අවස්ථා කීයක් තියෙනවද? දිරිණිය අංග සම කරන අවස්ථා කීයක් තියෙනවද පුතේ? 4ක් සර්. 4ක් තියෙන මොනවාද පුතේ 4? පාපා පාවස්ථාවයි පාකෝ පාවස්ථාවයි කෝකෝ පාවස්ථාවයි කර්ණ පාවස්ථාවයි. right. එයා පා කියලා කිව්වේ එක් ත්‍රිකෝණයක පාද තුනේ දිග තවත් ත්‍රිකෝණයක පාද තුනේ දිගට සමානයි නම් එම ත්‍රිකෝණ යුගල පාද අවස්ථාවේ යටතේ අංග සමයි කියන එක. පා කියලා කිව්වේ එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන නම් එම ත්‍රිකෝණ යුගල පාද අවස්ථාවට යටතේ අංග සමයි කියන එක. ඊළඟට කිව්වේ කෝකෝපා එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයේ තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන නම් එම ත්‍රිකෝණ යුගල කෝණ පාද අවස්ථාවේ යටතේ අංග සමයි. ඊළඟ අවස්ථාව කර්ණපා. ඒක අපි විශේෂ ත්‍රිකෝණයකට ගන්න ඍජු කෝණී ත්‍රිකෝණ යුගලක කර්ණ පාද දෙක දිගින් සමාන වෙලා තවත් පාද යුගලක් සමාන නම් එම ත්‍රිකෝණ යුගල කර්ණපා අවස්ථාවේ යටතේ අංග සමයි කියනවා. එහෙනම් මට කියන්න මේ ප්‍රශ්නෙට මං අහන ප්‍රශ්නෙට උත්තරේ මට කියන්න පුතේ දහම් කියන්න මේ ත්‍රිකෝණ යුගල ඔය අවස්ථා හතරෙන් මොන අවස්ථාවටද එන්නේ? පාකෝබා හරියටම හරි දහම්. ඒක තමයි එන්නේ. දැන් අපි දැනගෙන යන්නේ මේක
ඔප්පු කරන්න. ඇයි මම මේ ත්‍රිකෝණ යුගල අංග සම කරන්නේ? පුතේ අංග සම කරපුවාම අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමානයි. මම ඔයාලට මීට ඉහතදී ඉගැන්නුවා. එහෙනම් මට ලියන්න පුළුවන් පුතේ AB සමානයි AC. AB සමානයි AC. මේක අපිට දීලා තියෙනවා. නැත්තම් දත්තය අය අපිට ලියන්න පුළුවන් BAD කෝණය සමානයි CAD කෝණය. BAD කෝණය සමානයි CAD කෝණය. BAC කියන කෝණයෙහි BAC කෝණයෙහි කෝණ සමච්ඡේදකය AD බැවින් BAC කෝණයෙහි කෝණ සමච්ඡේදකය AD බැවින් අපිට කියන්න පුළුවන් BAD CAD ට සමානයි කියලා. ඊට පස්සේ පුතේ AD සමානයි AD කියලා ගන්න පුළුවන් මොකද්ද? පොදු පාදය. අන්න අපිට කියන්න පුළුවන් එම නිසා ABD ත්‍රිකෝණය අංග සමයි ACD ත්‍රිකෝණය අවස්ථාව පාද කෝණ පාද යන්නේ ලියනවා අංග සම ත්‍රිකෝණවල මතර බලාගෙන ඉන්න ලියන්න බා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා අපිට ලියන්න පුළුවන් ABD කෝණය සමානයි ACD කෝණය. ලියන්න පුළුවන් එම නිසා මේ ABD කියන්නේ ABC. එම නිසා ABC සමානයි ACD කියන්නේ ACB. දැන් හදාගන්න වෙලාව දිනවා එතකන් හොඳට බලාගෙන ඉන්න ඕන.
හරිද පුතේ? චමත් හරිද? නෑසේ තව ටිකක් තියෙනවා. right ලියා ගන්න හරියට. හරිද පුතේ? හරිද? හරි. ලියා ගන්න තරුවක් දාලා සමද්විපාද ත්‍රිකෝණයක ඒ කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් කියලා තියෙනවා නම් පුතේ අපිට මෙන්න මේ කාරණා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අංක 1 ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇඳී ලම්බයක් කියන්නේ මෙන්න මේක ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇති ලම්බයක් දෙවෙනි කරුණ ශීර්ෂ කෝණයේ සමච්ඡේදකයක් මේ ශීර්ෂ කෝණයේ සමච්ඡේදකයක් කියන්නේ මේ AD තමයි ශීර්ෂ කෝණයේ සමච්ඡේදකයක් තුන්වෙනි කරුණ ශීර්ෂයට සම්මුඛ පාදයේ ලියන්නේ ඔබ නෑ තුන්වෙනි කාරණා මම ඇයිද මේ 1 2 3 කියලා කියන්නේ නිදියගෙන ඉන්නේ 1 2 3 කියලා ලියපුවම පල්ලයට ලියාගෙන දන්නවද ඇහැරෙනවා දැන් වෙලාව කීයද තවත් අයත් මුලින් ඉඳන් කියනවා සමද්විපාද ත්‍රිකෝණයක අංක 1 ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇති ලම්බයක් අංක 2 ශීර්ෂ කෝණයේ සමච්ඡේදකයක් අංක 3 ශීර්ෂයට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවක් ශීර්ෂයට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවක් අංක 4 ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකයක්
එකිනෙකට සමපාත වේ. සේක ආයත් කියන්නකෝ. ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකයක්. ශීර්ෂයට සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකයක්. එකිනෙකට සමපාත වේ. දැන් ඔය හතර ආකාරයකට කිව්වේ එකම කාරණේ. ඔන්න මම ඔප්පු කරලා පෙන්නනවා. මේ හතර ආකාරයකට කිව්වේ ගන්න ABC කියලා දාලා D ඔය විදිහට දාලා AC ට සමානයි කියලා දාලා BD කොණය DAC වලට සමානයි කියලා දාගන්න. මේකෙදි කිව්වේ එකම කාරණය. ඔන්න බලාගන්න. ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇඳි ලම්බය මේ ශීර්ෂයේ සිට සම්මුඛ පාදයට ඇඳි ලම්බය AD. ශීර්ෂයේ සිට ලම්බය සම්මුඛ පාදයට ඇඳි ලම්බය AD. ශීර්ෂ කෝණයේ සමච්ඡේදකය. මේ ශීර්ෂ කෝණය සමාන කොටස් දෙකකට බෙදෙන සමච්ඡේදකය. AD ඒකත් AD. තුන්වෙනි එක ශීර්ෂයට මධ්‍ය ලක්ෂයට ශීර්ෂයට සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට ශීර්ෂය යා කරන රේඛාව. ඒ කියන්නේ සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට ශීර්ෂය යා කරන රේඛාව. සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට ශීර්ෂය යා කරන රේඛාව. ඒකත් AD. හතරවෙනි කාරණය සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකය. මෙන්න මේ සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකය ඒකත් AD. එහෙනම් එකම දේ අහන ආකාර හතරක් මම ඔය කියලා දුන්නා. නැත්තම් ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ශීර්ෂ කෝණයේ කෝණ සමච්ඡේදකය කිව්වත් ශීර්ෂ කෝණයේ සම්මුඛ පාදයට ඇඳි ලම්බකය කිව්වත් සම්මුඛ පාදයේ ලම්බ සමච්ඡේදකය කිව්වත් මධ්‍ය ලක්ෂ්‍ය ශීර්ෂා කරන රේඛාව කිව්වත් ඔය සියරම එකම කාරණේ. පාටලන්න හැම එකක්ම එක විදිහට දීලා දැන් මම ඔය කරුණු හතර පැහැදිලි කරලා දුන්නා. හරි. ඕක තමයි දැනගතම යුතු දේ. හරි. අපි යනවා 9 අභ්‍යාසයට. 9 අභ්‍යාසයට. right. පටන් ගන්න 9 අභ්‍යාසය. දැන් කරන්න ඕන ඔයාලා. 9 අභ්‍යාසය. ඔයාලා මැසේජ් එකක් දාන්න පුතේ.
9 එක අභ්‍යාසය කරන්න. දැන් සම්බන්ධ වුණ කෙනා හරි ඔය යන අතරේ හොඳට අහගන්න යම් කිසි දරුවෙක් ඔයාලා හොඳයි හරිද සියලු දෙනාම හොඳයි අපිට දැන් අලුතෙන් ළමයි සෑහෙන දෙනෙක් ඔයාලා සම්බන්ධ කරනකොට අනිවාර්යෙන්ම ඉස්සෙල්ලාම මේ YouTube channel එකේ මේක මට නැවත බැරි හින්දා link එක අවලා එයාලා යන්න වීඩියෝ ටික උදාහරණයක් විදිහට දැන් අපි හිතන්නකො දැන් මේ සමදීපාද ත්‍රිකෝණ උගන්වන්න යනවා කියලා. එතකොට එයා ඒ වීඩියෝ එක සම්පූර්ණ බලලා ඒ අභ්‍යාස ටික කරලා ඒ නෝට් ටික ලියලා පන්තියට එන්න ඕනේ. එතකොට මට ඒ උගන්වපු දේවල් නැවත නැවත උගන්වන්න බෑනේ. ඒ කියන්නේ ඒ කාලේම අරගෙන දැන් උදාහරණයක් විදිහට අපි දවස් අදට 13ක් පන්ති කරලා ඉවරයි. 14 නේද? හරිද 13ක් පන්ති කරලා ඉවරයි. එතකොට මම ඒ දවස් 13ට වැඩ කරලා තියෙනවා 10 වෙනිදා වෙනකම් පැය 2 ගානේ වැඩ කරලා තියෙනවා පැය 20ක්. එතකොට 10 11 12 13 දවස් 4ක් වැඩ කරලා තියෙනවා පැය 3 ගානේ පැය 12ක්. එතකොට පැය 32ක්. ඒ පැය 32 අනිවාර්යෙන්ම එයා වීඩියෝ ටික නැරඹිය යුතුයි. මොකද ඒ ටිකේ පේපර්ස් 3ක් සාකච්ඡා කරලා තියෙනවා. මේ තියරි කොටස් ටික සේරම සාකච්ඡා කරලා තියෙනවා. වැදගත් දේවල් ගොඩාක් තියෙනවා. ඒක නිසා කවුරු හරි පන්තියට සම්බන්ධ වෙනවා නම් ඒ දරුවා අර මුල සිට තිබ්බ දේවල් නරඹලා ඒවට පිළිතුරු ලියලා ඒව මට එවලා ඔයාලා හොඳට මතක තියාගන්න. දැන් ඔයාලගේ වාර විභාග එනවා. මම වාර විභාගෙට ඉස්සරින් හරි පස්සේ හරි දෙමාපිය රැස්වීමක් ගන්නවා. ඔයාලා කරලා එවපු අභ්‍යාස සේරම මං ගාව තියෙනවා. එතකොට වැඩ කරේ කවුද වැඩ කරේ නැත්තේ කවුද කියලා රිසර්ච් එක මම දෙමාපියන්ට දෙනවා. එහෙනම් තව දුරටත් වැඩ කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් වැඩ කරන්න. එතකොට හොඳටම මතක තියාගන්න මේක නැවත වතාවක් කියන්න උනාට සමා වෙන්න ඕනේ. පන්ති ගාස්තු සම්බන්ධව මම කතා කරන්නේ නැහැ කිව්වනේ. පන්ති ගාස්තු ගෙවපුවාම තමයි ඔයාලා මේ අදටත් පන්තියේ ඉන්නේ. අකමැත්තෙන් හරි පන්තියේ ඉන්නේ අදටත් ඒ පන්ති ගාස්තු ගෙවපු නිසා. ඒක හොඳට තරයේ මතක තියාගන්න. එතකොට ඒ දරුවා පන්ති ගාස්තු ගෙවුවාම අම්මා කියනවා පන්ති ගාස්තු ගෙවලා තියෙන්නේ පන්තියේ ඉන්න ඕන. අහං අගයක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. එහෙම අගයක් තියෙන වටිනාකමක් තියෙන පිරිස බොහොම අඩුයි. එතකොට ඔයාලා මේ මුදලක් ගෙවලා නිසා පන්තියේ ඉන්නවා. ගෙවලා තියෙන නිසා. එතකොට පන්තිය කට් වෙන්නේ නැහැ. මම මාසයක් උගන්වනවා. එතකොට Tamanට දැනෙනවා. අර එක ළමයෙක් කියනවා සර් මුල් කාලේ නම් නිින්ද ගියා. වෙන්න පුළුවන්. ඒකට ආසාවක් තිබෙන්නේ නැති නිසා. එතකොට ආසාව මන්නේ ඇති කරන්න ඕන. අර පොඩි ළමයට කෙහෙල් ගෙඩිය කවන කතාව වගේ. එතකොට අමාරුවෙන් හරි මං කටේ ගාවන. ගාපුවාම පැන කන්නේ. එහෙම ළමයි තමයි ගොඩක් ඉන්නේ. සමහර ළමයි ආවේ මේ පන්තිය කොහොමද කියලා බලන්න. අද ඒ ළමයි පන්තිය රැඳිලා ඉන්නවා. අහම්බෙන් සමහර ළමයිට පන්තිය සම්බන්ධ වුණා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඒ වැඩ කටයුත්ත කළ යුතුමයි. එතකොට යම් කිසි කෙනෙක් පන්තියට එන්නේ පැය භාගයක් පරක්කු වෙලා නම් ඒ දරුවා ඒ පැය භාගය නැරඹිය යුතුයි. අනිවාර්යෙන් නරඹලා ඒකට අදාළ කාරණා ටික කළ යුතුමයි. ඒතර ඔයාලට YouTube, Facebook, එතකොට WhatsApp, Zoom ඒ සේරම පැකේජ් තියෙන එක නොමිලේ ගන්න පුළුවන්. මේ පැකේජ් එක ගන්න පුළුවන් එච්චර ගාණක් ගෙවන්න නැතුව. එතකොට ඔයාලට unlimited free. එතකොට ඒවා නරඹන්න කාලය තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් නරඹන්න පුළුවන්. නම් අලුත් දරුවෙක් සම්බන්ධ වෙනවා නම් අර කාරණාව කියන්න ඔයාලා පන්තියට දිගටම සම්බන්ධ වෙන නිසා ඔයාලත් ඒක ඒ විදිහට පවත්වගෙන යන්න. එතකොට අපිට මේ පන්තියේ ප්‍රතිඵලයක් ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. මම කියන විදිහට වැඩ කරන්න. මම උගන්වන විදිහට මතක තියාගන්න. වෙන යම් දෙයක් කරන්න එපා. එතකොට තව කාරණයක් ඔයාලා දැන් මට කතා කරලා කියනවා සර් අහවල් පන්තිය තියෙනවා
ඒ පන්තිය නිසා මට මේ පන්තියට සහභාගී වෙන්න බෑ. ඔය කාරණේ ඒ ගුරුවරයාට කියන්න බැරිද? මට කියන කාරණේ ඒ ගුරුවරයාට කියන්න බෑද? සර් හරිස්චන්ද්‍ර සර්ගේ ගණිත පන්තිය තියෙනවා. හැමදාම මේක කරනවා. ඒකට අනිවාර්යෙන් සහභාගී වෙන්න ඕන. මට ඒ කාරණේ කියන්නේ නැතුව ඒ ගුරුවරයා වෙනුවෙන් මගේ පන්තිය කට් කරලා යනවා. එතකොට මෙච්චර වැඩ කරන මට මගේ විෂයට කරන සාධාරණයක්ද කියලා ඔයාලා හිතලා බලන්න. මං කියන්නේ ඒක අසාධාරණයි කියලා. දැන් අපි හිතන්නකො මම මාසෙම පන්ති කරනවනේ. එතකොට විද්‍යා පන්තිය දෙන්නේ එක දවසක්. එතකොට ඒක කට් කරලා යනවා. මං කියන්නේ ඒක තමන්ගේ බුද්ධියට ගෝචර කරගෙන හදවතින් හිතලා බලන්න සාධාරණද කියලා. මේ කාරණා ටික තරයේ හොඳට මතක තියාගන්න. එතකොට තමන්ට ජීවිතේ ගමනක් යන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු ඉතිහාසයේ විෂය. නැත්නම් පුරවැසි විෂය. නැත්නම් සෞඛ්‍ය විෂය. ඔය විෂයන් හිතන්නකෝ අපි A 8යි W 1යි W ගණන් විභාගයේ සමත්ද අසමත්? විභාගයේ අසමත් ඈ. හොඳට මතක තියාගන්න. ඒතර ඒ දරුවට අය ණයට කරන්න වෙනවා. දැන් ගණිතය නැතුව මේ ලෝකේ කිසි දෙයක් සාර්ථක නොවන නිසා තමයි ගණිතය අනිවාර්ය කරලා තියෙන්නේ. දැන් ඔය ටික කාරණා හොඳට මතක තියාගන්න. අලුතෙන් ආපු දරුවොත් දැන් පන්තියට සම්බන්ධ වෙලා ඉන්න අලුත් දරුවෝ කීප දෙනෙක් එයාලත් ඒ කාරණේ ඒවා කරන්න. විශේෂයෙන්ම වෙන කෙනෙක් හඳුන්වලා දෙනකොට අර ටික කියලා. දැන් සමහර කට්ටිය අහනවා මේ සර් දවස් 10ක් ළමයිව ෆ්‍රී තියලා පන්තියට ගන්න බෑද කියලා. බෑ. එයාලට කියන්න මං උගන්වන වේදිය බලන්න ඕන නම් එන්න කියලා. මට මේ ළමයි අසාමාන්‍ය ලෙස වැඩි කරගැනීමේ උවමනාවක් නැහැ. මට ඕනේ කරන දේ කරන වෙලාවේ හරියට කරන්න. මං උගන්වනවා හොඳයි නම් මං වැඩ කරනවා හොඳයි නම් මං ගාවට ළමයි එනවා. ඔයාලා මං ගාවට ළමයි ගේනවා. ඒ කාරණේ හොඳට මතක තියාගන්න. අනික මම ජීවිතේ දකින්න දෙයක් තමයි මම දැන් අවුරුදු 13ක් විතර ටියුෂන් කරනවා. කිසිම දවසක ෆ්‍රී කාඩ් එකක් ගත්ත ළමයෙක් ඇවිල්ලා දන ගහලා වැඳලා යන්නේ නැහැ. දෙන්න බැරි කමක් නැහැ. මගෙත් ලේමස් අටනහර තියෙනවා. මටත් හොඳට හැඟීම් දැනීම් තියෙනවා. කියලා තියෙන දේ තේරෙනවා. ඔයාලට දැනෙන දේ මටත් දැනෙනවා. හැබැයි පන්තියට පන්ති ගාස්තු ගෙවලා ඉගෙන ගත්ත දරුවෝ තමයි අද මගේ වැඩක් හරි කරලා දෙන්නේ. උදාහරණයක් විදිහට මේ මගේ පේජ් එක පවත්වාගෙන යන්නේ මගේ ගෝලේ. මගේ ඩිසයින් කරන්නේ මගේ ගෝලේ. මගේ දැන් මේ YouTube channel එක හදලා තියෙන්නේ මගේ ගෝලේ. ඒ සියලු දෙනා පන්ති ගාස්තු ගෙවලා ඉගෙන ගත්ත ළමයි. හැබැයි ෆ්‍රී කාඩ් ගත්ත ගමයි අද යනකොට අහක බලනවා. හරියට මං එයාලගෙන් පන්ති ගාස්තු නැතුව මේ ෆ්‍රී කාඩ් එකක් ඉල්ලගත්තා වගේ එයාලගේ. ඉතින් වෙනස් වෙන්න වෙනස් වුණොත් Tamanට හදන්න කරන්න.
හරි. එතකොට මේ රිපාක් මේ වීඩියෝ එක දැන් ඔයාලා මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට වීඩියෝ එක දාපු ගමන් ඔයාලට මේ පණිවිඩයක් එනවනේ. දැන් අද උදේ පන්තියේ වීඩියෝ එක දාපු ගමන් පණිවිඩයක් එනවා. ඒක ඔයාලා අනිවාර්යෙන් subscribe කරපු නැති කට්ටිය subscribe කරලා තියාගන්න කියන හේතුව තමයි අර වීඩියෝ එකක් අලුතෙන් දාපුවම ඔයාලට request එකක් එනවා. මේ එකක් ආවා කියලා. එතකොට ආන් ගිහින් බලා ගන්න පුළුවන්. අපි දිනෙත් එක්ක දානවා. දැන් ඉස්සරහට ඔය තියෙන thumbnail එක එක දවසක තියෙන thumbnail. දැන් අද සමදීපාද ත්‍රිකෝණනේ උගන්වන්නේ සමදීපාද ත්‍රිකෝණ දානවා. ඒ අතරේ තව කියන්න ඕනේ කාරණයක් තියෙනවා පුතා. ඒත් ඔය අතරේ අහගන්න. සමහර ළමයි ඉන්නවා හරිද? ප්‍රීකාඩ් ඉගෙන ගන්නවා. මාර ගරුත්වයක් තියෙනවා. එහෙම ඉන්නවා ලක්ෂයකට එකක් විතර. මම දැන් ඊයේ ලක්මාල් එක කතා වුණා ලක්ෂයකට එකක් විතර එහෙම ඉන්නවා. ඒ ලක්ෂයකට එක ඔයාලා වෙන්න පුළුවන්. දැන් සමහර ළමයි ඉන්නවා මේ පන්තියේ ඉන්නවා මාර හොඳයි. වැඩ ටික නීට් එකට කරනවා. එක ගානක්වත් වරද්දන්නේ නැහැ. උදාහරණයක් විදිහට පුතේ මේ පන්තියේ මගේ නංගිත් ඉන්නවා. අය තව එතකොට මොනවද කතා කරන්න කියන්නේ? එයත් වැඩ ටික හරියට කරලා යවනවා. එතකොට මට මගේ නංගිගේ මුදල් ගන්න බෑනේ. එතකොට එයත් ඒ වැඩ ටික හරියට කරලා යවනවා නම් එතකොට අනික් කට්ටියත් වැඩ ටික හරියට කරන්න ඕන. එතකොට මගේ යාළුවන්ගේ නංගිලා ඉන්නවා. මල්ලිලා ඉන්නවා. එයාලත් වැඩ ටික හරියට කරනවා. ඒක නිසා ඔයාලත් වැඩ ටික හරියට කරන්න ඕනේ. මග හරින්න එපා. මග හැරියොත් ජීවිතය වලට වර්ධි. හරි. අපි 9:1 පළවෙනි ගාන සාකච්ඡා කරමු. පහත එක් එක් කොටසේ දී ඇති රූපයෙහි අඩංගු සමදීපාද ත්‍රිකෝණ සියල්ලම හඳුනාගෙන දී ඇති වගුව සම්පූර්ණ කරන්න. PQR PQ සමානයි QR සමාන පාද යුගල. එතකොට සම්මුඛ කෝණ යුගල QPR QRP. ACD කෝණයේ පුතේ සමාන පාද යුගල ADDC. එතකොට සම්මුඛ කෝණ යුගල වෙන්නේ ACD DAC. ඊට පස්සේ ඒකෙම ACB ත්‍රිකෝණය නැත්නම් ABC ත්‍රිකෝණය සමාන පාද යුගල වෙන්නේ ACBC. සම්මුඛ කෝණ යුගල වෙන්නේ උඹලා ගන්න CAB ABC. ඊට තුන්වෙනි එක KLM ත්‍රිකෝණය අහනවා. KLM ත්‍රිකෝණය පුතේ සමාන පාද යුගල වෙන්නේ KM. සම්මුඛ කෝණ වෙන්නේ KLM KML. ඊළඟ ත්‍රිකෝණයට යනවා LMN. සමාන පාද දෙක වෙන්නේ LNNM. එහෙනම් සම්මුඛ කෝණ යුගල වෙන්නේ LMNNLM. ඊළඟ PQR RST. PQR ත්‍රිකෝණයේ සමාන පාද යුගල වෙන්නේ PRQR. සමාන කෝණ යුගල වෙන්නේ QPR PQR. ඊට පස්සේ RST සමාන පාද යුගල වෙන්නේ SRRT. සමාන කෝණ යුගල වෙන්නේ RST STR. පස්වෙනි එක ABD BCD ABC ABD ත්‍රිකෝණයේ සමාන පාද යුගල වෙන්නේ ADBD. සමාන කෝණ යුගල වෙන්නේ BAD ABD. BCD ත්‍රිකෝණයේ BDCD.
CBD කෝණය BCD ඊට පස්සේ ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ BC BAC BCA BAC නැත්නම් ACB දෙපැත්තේ අකුරු දෙක මාරු වුණාට කමන්නේ. right ඊළඟට කියන පහත දැක්කන එක් එක් ත්‍රිකෝණයේ එක් එක් කෝණයක අගය දී ඇත. එක් කෝණයක අගය දී ඇත. ඉතිරි කෝණ වෙන වෙනම සොයන්න. right හදන්න. පළවෙනි එක නම් හරිම ලේසි. පළවෙනි එක හරිම ලේසි. මම අහන්නම් උත්තර. මට ආශ්චර්යයි කියන්න පළවෙනි එකේ උත්තරේ කීයද කියලා. 2 1 ආශ්චර්ය නැද්ද? ආශ්චර්ය 2 1 පළවෙනි ගානේ උත්තරේ ඕල් ළමයි නෙදී ඉතින් මට එහෙම තමයි දෙන්නේ උත්තරේ යනකොට උත්තරේ දුන්නේ නැත්තම් සර් මං කියන්න රිවා සර් ACB කෝණය 75යි 75යි නියමයි ABC කෝණය ABC කෝණය 30යි ආයේ සේරම හැදුවද හරි හරි නියමයි හරි මම ඊළඟ දෙවණි එක අහනවා අහපු නැති එක්කෙනෙක්ගෙන් අහමු ප්‍රශ්නයක් අහපුම නැති එක්කෙනෙක්ගෙන් චමිදු ප්‍රමෝද් BAC අංශක 80යි කියලානේ තියෙන්නේ මට කියන්නකො ABC කෝණයේ අගය කීයද B කෝණයේ අගය අංශක 50යි. හරි අංශක 50යි C කෝණයේ අගයත් අංශක 50යි හරි ඊළඟ තුන්වෙනි එක චාරු මට කියන්න චාරු චතුනි කියන්න චතුනි මයික් එක ඔන් කරලා උත්තර දෙන්න ඔය චතුනි නැද්ද ඈ කීයද චතුනි ඉන්න උත්තර දෙන්නේ නැහනේ දුලක්ෂ මට කියන්න දුලක්ෂ පුතා කියන්න RQP 45 අංශක. RQP 45යි RPQ 45යි very good නියමයි right තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා පහත දැක්කන එක් එක් රූපයේ අඥාතමකින් දැක්කන කෝණවල අගය සොයන්න කියලා රූප සටහන් නැදලා කරන්න
රූපසටහන නැඳලා කරන්න. ඉතින් තියෙනවා රූපසටහන 6ක්. හරි පුතේ. එතකොට ඔයාලා මේ පුතේ මතක තියාගන්න මේ වීඩියෝ ඕන ළමයට බලන්න දෙන්න. මේ link එක ඔයාලා දෙන්න ඔයාලගේ යාළුවන්ට. බලන්න එපා. එතකොට තමයි මේ පන්තිය කොහොමද වැඩ වෙන්නේ. එතකොට ඉගෙන ගන්න ආස ළමයි පන්තියට එයි. ඉගෙන ගන්න ආස නැත්නම් පන්තියට එන්න එපා. එතකොට ඒ ළමයි ඉගෙන ගන්න ආසයි නම් එයි. එයාලට දෙන්න YouTube මේ වීඩියෝ ගන්න කියලා. හරි. මේ ගාන කියලා කියන්නකෝ. අපිට හොයන්න තියෙනවා AXY. අපිට කෙලින්ම ලියන්න පුළුවන් y සමානයි 41යි. y සමානයි 41යි. y සමානයි 41යි. මේ පාදයට මේ කෝණය මේ පාදයට මේ කෝණය එහෙනම් මේකත් x වෙනවා. මේකත් පුතේ මේක 41යි මේක 41යි a හොයන්න යනවා මම. එහෙනම් මම ලියනවා a ධන y ධන 41 සමානයි 180යි. y 41යි. a ධන 41 ධන 41 සමානයි 180යි. a ධන 82 සමානයි 180යි. දෙපැත්තෙන්ම 82ක් අඩු කරනවා. a සමානයි 98යි. a සමානයි 98යි. දැන් මට මෙතන ලියන්න පුළුවන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි එකට සමානයි. එහෙනම් 2x සමානයි a 2x සමානයි 98යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා x සමානයි 4යි 9යි 49යි. a සමානයි 98යි x සමානයි 49. විදිහට රූපසටහන ඇඳලා හරියට දත්ත ටික ලකුණු කරගෙන හදන්න. රයිට් පටන් ගන්න.
නිසාදී මයික් ඔෆ් කරන්න නිසාදී. ඉවරද? මේ මීටින් ඉවර කරන්න පුළුවන්. ආන්සර් වගේ වෙනව නේද? විපාක හොඳට ගානේ රූපසටහන ලොකුවට ඇඳගන්න පැහැදිලිව. ඊට පස්සේ දීලා තියෙන දත්ත ටික ලකුණු කරන්න. ඊට පස්සේ තමන් ඉගෙනගත්ත කාරණා මේ දක්වා මතක් කරගන්න. පාද දෙකක් සමාන නම් සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන. මේ දක්වා වල ඉගෙනගත්ත ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි එකට සමානයි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන 180යි. ඔය වගේ කාරණා ඉගෙන ගන්න. ඒ කාරණාවල වලින් මේක ගන්න පුළුවන්ද කියලා බලන්න. රූපසරණ ටිකක් ලොකු වෙන්න ඕන. හොඳට ඇස් පේනවා එතකොට. නැත්නම් ඔය චූටියට ඇඳගත්තාම කුඹි කකුල් වගේ පේන්නේ නැහැ අපිට. ඒකට try කරලා එක බැරි නම් ඊළඟ එකට යනවා. right. මම දෙවෙනි ගාන හදන්න බලගන්න. right. දැන් ඔය හදනේම නවත්තලා දෙවෙනි ගාන හදනවා බලාගන්න. මම දන්නවනේ පන්තියේ ළමයි ඉන්නකොට කරන වැරදි මොනවද කියලා. හරි. පෑන් පැත්තකින් තියන හොඳට බලාගන්න. මේ මේක 140යි. මේ පදේ සමාන එහෙනම් මේක එන යන්න පුළුවන්. සමානයි 140.
මේ ත්‍රිකෝණය සලකපුවාම 2යි a සමානයි p. එතකොට p ගගා ඉන්නේ p වලට ගත්ත උත්තරේ ලියනවා. 2යි a සමානයි 70. දෙපැත්තම දෙකෙන් බෙදනවා. a සමානයි 35. තේරුණාද රිපා? සර් මේ පැත්තේ සිග්නල් නැහැ. පේන්නේ නැහැ. හරි රිපා හරි. කියන දේ අහුණා නේද? චමත් මොකක්කරි ප්‍රශ්නයක් ඇති එහෙනම්. ලක්මාල් ඉන්නවද? ලක්මාල් රෙමුදිත අයියා ඉන්නවද? රෙමුදිත නිදිද? සර් තේනද? ලක්මාල් සිග්නල් මටද අඩු? නෑ සර් මල්ලිට අඩුයි මේ මෙහෙට අඩුයි. හරි. එහෙම. හැබැයි ළමයි කියනවා පේන්නේ නැහැ කියලා. මට සිග්නල් අඩුයි කියලා පෙන්නනවලු. සර් විනාඩියක් දෙන්න එහෙනම් මගේ හරි. සර් PC එකෙන් ඉද්දි සර්ට සිග්නල් අල්ලන ගමන් මේ ඒ ස්ක්‍රීන් එක පොඩි වෙනවා නිකන් පොඩි කොටුවක් වගේ වෙනවා. දැන් එහෙම වෙලා තියෙන සර් ස්ක්‍රීන් එක. හරි. චොට්ට එන්න බලමු අපි. පොඩි කොටුවක් වෙලා තියෙනවා. හරි. හරි චමත් හරි. බලමු. හදාගමු. මේකෙන් බලන්න. ඒවරන් චමත් මට පෙන්නනවා OG පෙන්නලා කණු 4ක් පෙන්නනවා. ඔව් සර්. අද මම මේක දාපු හින්දාද දන්නේ නැහැ ලක්මල්නේ. සර් පොඩි කමන්නේ ප්‍රශ්න වලට උත්තර ටික ලියන්නකෝ. එතකොට මම සාකච්ඡා කරන එක කරන්න. හදන්නකෝ තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, හයවෙනි එක. සේරම හදන්න. දැන් හදන්න. සර් ඔව්. රෙකෝඩින් එක දෙන්නකෝ මට. සර් දැන් මොකක් හරි ලියන්න බලන්න. හරි තුන්වෙනි ගාන. D 80යි
මේ පාදයේ සමානයි කියලා තියෙනවා. මේ පාදයට සමානයි. මේක A. ටිකක් තියෙනවා සර්. ඒ ටිකක් තියෙනවද? ඔව් සර්. හරි මේ ටික කරන්න ලක්මන් සාකච්ඡා කරන එක අසර දාම මෙයාලට මේ අභ්‍යාස කරන්න දීලා. එතකොට අපිට පැහැදිලි වෙලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හරි. චමත් දැන් පැහැදිලිද? දැන් නම් සර් මේ ෆුල් ස්ක්‍රීන් තියෙනවා. තියෙනවනේ. ඔව් සර්. හරි. එහෙනම් මේ ගාන බලන්න. මේ පාදයේ සමානයි. එහෙනම් මේ පාදෙට මේ කෝණය මේ පාදෙට මේ කෝණය එහෙනම් මේකත් 80යි. නම් මට ලියන්න පුළුවන් 80 එකතු කිරීම 80 ධන d සමානයි 180යි. 80 80 එකතු වුණාම 160 ධන d සමානයි 180යි. දෙපැත්තෙන්ම 160ක් අඩු කරනවා. d සමානයි 20යි. d සමානයි අංශක 20යි. මේ පාදයට මේ කෝණය මේ පාදයට මේ කෝණය සමානයි නම් මේ කෝණය A. මේක 80යි නම් මේක 100යි. නැත්නම් AA ත්‍රිකෝණයක පාද දික්කිනේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකට සමානයි. එහෙනම් 80 සමානයි 2A. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. A සමානයි 40යි. A සමානයි 40යි. ඔන් තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි ගණන් තුන මම හැදුවා. ඒතර ටික දිගටම ඉස්සරහටම හදාගෙන යන්න. හරි චමත් හරි.
හරි. මම ඒකේ හතරවෙනි ගානට යනවා. හතරවෙනි රූප සටහන. මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා පුතේ. මෙතන අංශක 30යි. මේ පාදයේ සමානයි. මේක m. එහෙනම් අපිට ගන්න පුළුවන් m සමානයි 30යි. මේ පාදයේ සමානයි. මේක n. මේක 40යි. මේ පාදෙට මේ කෝණය, මේ පාදෙට මේ කෝණය නම් මේකත් 40යි. දැන් අපිට m ධන 7යි 40යි. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන 180යි. දැන් n දන්නේ m කියන්නේ 30යි. 40 40 80යි. 180යි. n ධන 80ට 30ක් එකතු වුනම 110යි. සමානයි 180යි. n සමානයි 180 110ක් අඩු වුනහම 70යි. n සමානයි 70යි කියලා එනවා. m සමානයි 30යි කියලා එනවා. සර් පියවර අඩුවට කවන්න නෑනේ මේ පොඩියට හැදුවට. කමන්නේ උත්තරය ඇවිල්ලා තියෙනවද n සමානයි 70 කියලා රිපා? ඔව් සර් මේ මං ගත්තා සර් මේ 40 40 80යි 180න් 80ක් අඩු කරා මෙතන 100ක් ඉතුරු වුණා. 100න් 100ක් අඩු කරා. හරි ගන්න හරි. මං ඔයාලට හැම ගානක්ම උගන්වද්දී ගොඩාක් දුරට හිතන්නේ ඔයාලා කිසි දෙයක් දන්නේ නැහැ කියලා. එතකොට දන්නේ නැති කෙනෙක්ට උගන්වද්දී ඉගෙන ගන්න මට උගන්වන්න පහසුයි. මේ කෝණය F මේ පාදයයි සමානයි මේක 70යි. මේ කෝණය E මේ පාදයයි සමානයි. එහෙනම් මේ බලන්න මේ පාද දෙක සමානයි. එහෙනම් මේකත් F. අනුරූප කෝණයට මේකත් F. මේ පාදයට මේ කෝණය මේ පාදයට සමානයි E වෙනවා. මුලින්ම අපි ගන්නනේ F සමානයි E. එහෙනම් ගන්න තියෙන්නේ 2යි f ධන 70 සමානයි 180යි. දෙපැත්තෙන්ම 70ක් අඩු කරනවා. 2යි f සමානයි 110යි. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. f සමානයි 55යි. e සමානයි 55යි. මේක අනුරූප කෝණයටද f උනේ. එතන මේ පාදේ සමාන නිසා සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන f සමාන e වෙනවා. ඊළඟ ගාන
මේ පාදෙට මේ කෝණය මේ පාදෙට මේ කෝණය නම් මේකත් 75යි. G ධන 150 සමානයි 180යි. දෙපැත්තෙම 150 කරනවා. G සමාන 30යි. G සමානයි 30යි. ඊළඟට ත්‍රිකෝණයක පාදයක් දික්කින නිසා දෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකට සමානයි. එහෙනම් 75යි 30යි එකතු වුනම 105යි. එහෙනම් ත්‍රිකෝණයක පාදයක් දික්කින නිසා දෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකට සමානයි. එහෙනම් මේක 105යි කියලා එනවා. නැත්නම් අනිත් පැත්තට ගත්තොත් t ධන 20 සමානයි 75යි. t ධන 20 සමානයි 75යි. එහෙනම් අපිට එනවා t සමානයි 75න් 20ක් අඩු වුනම 55යි. u හොයන්න ඕනේ. u හොයන්න ඕනේ. උදේ t දැන් අගේ 55යි කියලා. එහෙනම් 55 20 g දන්නවා 30යි කියලා. 30 u එම ගන්න බෑ මේ කෝණය දන්නේ නැති නිසා. එහෙනම් u ගන්න ක්‍රමයක් අපි හොයනවා. මොකද u ගන්න තියෙන ක්‍රමේ? සර් අර 75ට මෙහා පැත්තේ කෝණය 105යි. ඔව් 105යි හරි. මෙහා පැත්තේ 55යි නිසා දෙකම එකතු කරනවා. දෙකම එකතු කරලා 180න් අඩු කරනවා. හරි මේ පාදයට මේ කෝණය සමානයි මේ පාදයට මේ කෝණය සමානයි මේක t වෙනව නේද? මේ පාද දෙක සමානයිනේ මේක t වෙනවා. නේද රිකා? එහෙනම් මට කියන්න පුළුවන් u ධන t සමානයි 75යි. u දන්නේ නැහැ t කියන්නේ 55යි 75යි. දෙපැත්තෙම 55ක් අඩු කරනවා u සමානයි 20යි. u සමානයි 20යි. හරි මේකේ 4 වෙනි ගානයි 5 වෙනි ගානයි 6 වෙනි ගානයි ගෙදරින් හදන්න 9 දෙක අභ්‍යාසය ගෙදරින් කරන්න 4යි 5යි 6යි ගෙදරින් හදන්න 9 දෙක අභ්‍යාසයක් ගෙදර වැඩ අදම දැම්ම කරලා දානවා නම් හොඳයි හරි ඔය කියපු කාරණා ටික හොඳට මතක තියාගෙන පන්තියට එන්න. ඔන් දැන් පන්තිය පටන් ගන්නකොට ළමයි 40 බැනලා හිටියා. ළමයි 5 දෙනෙක් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. එක ළමයෙක් මට කියලා ගියේ. එතකොට ඒ කට්ටිය ගැනත් අපි සැලකිලිමත් වෙනවා. හේතුවක් තියෙන්න බෑ නේද? ඉස්සරහට එහෙම දැනුවත් කිරීමක් කරොත් තමයි මේ වීඩියෝ එක වුණා බලන්න දෙන්නේ නැත්තම් ප්‍රයිවට් දාලා තියෙනවා. හරි එහෙනම් ওই කාරණා ටික මතක තියාගන්න පෙර ටික හරියට කරන්න. මම බොහෝ විට ඔයාලට පේපර් එකක් දායි දැන්. ඒ පේපර් එකත් කරන්න. පෙර ටික හරියට කරගෙන යන්න. එහෙනම් ආයිබෝන්. ආයිබෝන් සර්. ළමයි බ්‍රහස්පති ඕ වඩට බ්‍රහස්පති සෙමිනාර් එකක් තියෙනවා කියලා ළමයිට කියන්න. හරිද?